ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් හෙට දිවයිනට. ලබන සඳුදා සිට දුම්රිය ප්‍රවාහන ගාස්තු ඉහළට. විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම බැටු ක්‍රමයක්. 2023 වර්ෂය සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ. වෙඩි ප්‍රහාරයකට ලක් වූ ජපානයේ හිටපු අගමැති ජීවිතක්ෂයට. ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළ නංවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ නැංවෙන බවයි. දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළ යනු ඇති. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ නැංවෙන බවයි. එමෙන්ම අනෙකුත් ගාස්තුද ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අද දිනේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද දිනේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කරලා තියෙනවා. මොකද එකක් තමයි කාර්ය මණ්ඩලයේ හිගවීම. මම හිතන්නේ ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් අපි සෑම මාර්ගයකම ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි ගමනාන්තය දීර්ඝ කිරීමකුත් මේ අවස්ථාවේ කටයුතු කරා. බස් ගාස්තු වැඩි නිසා දුම්රියෙන් ගමන් කරන මගින් ප්‍රමාණය ඉතා ඉහළයි. අපිට තියෙන සම්පත් ප්‍රමාණය අනුව උපරිමයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව මෙම සේවය සපයන්නේ ඉතාම අමාරුම තත්වයක උඩ. මොකද අමතර කොටස් සම්පොයිල් වැනි ද්‍රව්‍ය විශාල වශයෙන් හිග වෙලා තියෙනවා. මොකද මේ LC ඕපන් කරගන්න බැරුව මේ ඇති වෙලා තියෙන ඩොලර් අර්බුදයෙන් හේතුවෙන්. එමෙන්ම නව දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද ඒ මහතා කරුණු සඳහන් කළා. ශ්‍රී ලංකා දුම්රිය සේවය නව කාර්යාල දුම්රියක් උතුරේ කාර්යාල වලට යන ජනතාව සඳහා 2022/7/11 වන දින ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ අනුව එම දුම්රිය පෙරවරු 6ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ආරම්භ වෙනවා. යාපනයේ දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6:40ට කිලිනොච්චිය බලා ධාවනයට නිමිතයි. කිලිනොච්චිය දුම්රිය ස්ථානයට පෙරවරු 7:56ට පැමිණෙනවා. මේ අයුරින්ම හවස කිලිනොච්චිය දුම්රිය ස්ථානයෙන් 4:54ට පැමිණිලා පස්වරු 5ට කිලිනොච්චිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතයි. යාපනයේ දුම්රිය ස්ථානයට 18:20ට දුම්රිය ළඟා වීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව කිලිනොච්චිය දුම්රිය ස්ථානයට දුම්රිය ගමන් කරනවා. මේ අතර ඉන්ධන ප්‍රමාණවත්ව ලබා දෙන්නේ නම් රාත්‍රී බස් සේවාද යලි ආරම්භ කළ හැකි බවයි බස් සංගම් සඳහන් කළේ. බස් රථ 18,000 10 විය යුතුයි හරිනම් අද දවස. නමුත් අද දවසේ බස් රථ දුවන්නේ බස් රථ 750 බස් රථ 17 අතර ප්‍රමාණයක්. ප්‍රතිශතයක් ලෙස ගත් කල 10 වෙන්නේ 10%ක වගේ ප්‍රතිශතයකින් බස් රථ. පෞද්ගලික බස් රථයට අවශ්‍ය තරම් ඩීසල් ටික ලබා දුන්නොත් 100%ක් බස් රථ ධාවනය කරන්න අපි සූදානම්. ජනතාව මහමග ඉන්නව නම් රාත්‍රී සේවාව උනත් ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. මේ අතර හැටන් ලංගම ඩිපෝවේ සියලුම සේවකයින් අද දහවල් කාලයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා. හැටන් ලංගම ඩිපෝවේ සේවකයින්ට සේවයට පැමිණීම සඳහා පෙට්‍රල් ලබා දීමට වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ඉල්ලමිනුයි එම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනය ආරම්භ කර තිබුණේ. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ලංගම සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බවයි. ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඉල්ලීම සාධාරණයි. මේක ලබා දිය යුතුයි. අපි මේක ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කරමින් සිටිනවා. අතරවාරයේ තමයි මේ තත්ත්වය මතුවුණේ. අපි මේ වන විට CPC ආයතනය සමග සාකච්ඡා කරමින් පවතිනවා. එහිදී අපි CPC ආයතනයෙන් ඉල්ලා සිටි අවම වශයෙන් අපේ එක ඩිපෝවක තියෙන ෂෙඩ් එකකට හරි අපිට පෙට්‍රල් ලබා දෙන්න කියලා. ඒම ලබා දුන්නොත් අපිට හැකියාව පවතිනවා ලංකාවේ තියෙන සියලුම අපේ ඩිපෝ වලට සේවකයෙකුගේ අවශ්‍යතාවයට එම ඉන්ධන බෙදා හැරීම. ඒ සඳහා අපි මේ වන විට මහරගම ඩිපෝව සූදානම් කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද හවස හෝ හෙට උදෑසන වෙන විට මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට අපිට හැකියාව ලැබෙයි කියලා.
IOC සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන CPC ආයතනයෙන් ලබා නොදුන්නා. මෙරට ලියාපදිංචි එක පුද්ගල ව්‍යාපාර සඳහා ඩොලර් වලින් මුදල් ගෙවීමේ පදනම මත ඉන්ධන මිලදී ගැනීම සඳහා ලියාපදිංචි කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආරම්භ කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හමුවේ ලබන සඳුදා දක්වා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන බෙදා හැරීම සීමා කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙරට ලියාපදිංචි ඒක පුද්ගල ව්‍යාපාර සහ සමාගම් සඳහා ඩොලර් වලින් මුදල් ගෙවීමේ පදනම මත ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි කිරීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අපනයන ක්‍රියාවලියේ නිරත වන බවට සනාථ කිරීමෙන් ඉන්ධන ලීටර් 6700ක අවම ඇණවුමක් ලබාගත හැකි බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. මේ යටතේ ලබාගත හැක්කේ ලංකා ඔටෝ ඩීසල්, භූමි තෙල් සහ දැවි තෙල් පමණක් වන අතර ලීටර් 6600ක තොග දෙකක් සඳහා ගෙවීම් සිදු කළ යුතු වනවා. එහිදී එක් තොගයක් පළමු මාසයේදී ලබා දෙන අතර ඉදිරි මාසයක කාලය තුල දෙවන තොගයක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර පවතින තත්ත්වය හමුවේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලබන සඳුදා දක්වා ඉන්ධන බෙදා හැරීම සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් තම සමාගමට අයත් පිරවුම්හල් වෙත ලබන සඳුදා සිට යලි සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමට කටයුතු කරන බවද එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින ඉන්ධන ලබා දීමේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 48කට කල් දමා තිබෙනවා. ඒ අනුව අදාළ වැඩසටහන යලි ආරම්භ කිරීම සඳහා නව දිනයක් දැනුම් දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ලබා දෙන මිල ගණන් සාධාරණ නොවන බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය පිළිබඳ පැතිර ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බවයි. ඉන්ද්‍ර නෞකාවක් මෙරටට පැමිණීමෙන් පසු ඒ සඳහා ආනයනික බදු ගෙවීමේදී නිශ්චිත සිංගප්පූරු ෆ්ලැට්ස් මිලාගයන් ප්‍රකාශ නොවීම හේතුවෙන් මිලෙහි නාමිකාගයන් යටතේ తాවකාලික රේගු සටහන් කරයක් ඉදිරිපත් කර ඉන්ධන තොගේ ගොඩබෑම සාම්ප්‍රදායික ක්‍රමවේදයේ බව එම සංස්ථාව සඳහන් කර තිබෙනවා. පසුව ඉන්ධනවලට අදාළ නිවැරදි ෆ්ලැට්ස් මිල ප්‍රකාශ වූ පසු ඒට අදාළ නාවික ලියකියවිලි බැංකු පද්ධතිය මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙන බවත් ඉන් අනතුරුව අවසන් රේගු සටහන් කරේ සකස් කර එම සත්‍යාගයට අදාළ ගෙවීම් රේගුව වෙත සිදු කරන බවත් මෙම පැහැදිලි කිරීම තුළ ඇතුළත් වනවා. පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රියේදී මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා. මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතයි. ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ආනයනය කළ මෙට්‍රික් ටොන් 40,000ක යුරියා පොහොරතුගේ රැගත් නෞකාව හෙට දිවයිනට ළඟාවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඕමානයේ සිට රැගෙන එන අදාළ යුරියා පොහොරතුගේ මෙරටදී ජාතික ශාක නිරෝධායන ආයතනය වෙත යොමු කර එහි ප්‍රමිති පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. එම නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 25,000ක්ද මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. අදාළ පොහොරතොග මෙරටට ළඟාවීමෙන් අනතුරුව එළඹෙන දසවනදා පටන් කඩිනමින් පොහොර බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. ඒ වගේම මම කියන්න කැමතියි තාමත් හොඳ ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි අපි ගොවි ජනතාව වෙත ලබා දෙන්නේ. රුපියල් 40,000කට උඩින් තමයි දැන් වෙළඳ පොලේ යූරියා විකිනෙන්නේ. අපි මේක රුපියල් 10,000කට මිලකට ලබා දෙනවා. ඒ වගේම මහකන්නයට අවශ්‍ය පොහොර ලබා දීමේ වැඩපිළිවෙලත් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැන්ටමත් අපි වෙන් කරගෙන තිබෙනවා. ඒ වගේම වී ගොවියා වගේම බඩිරුඟු ගොවියා අසන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වතාවේ බඩිරුඟු වගා කරන ගොවි ජනතාවටත් මේ සහන ක්‍රමයේ යටතේම පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මොකද අපි විශ්වාස කරන්නේ ගොවියා සතුටෙන් තිව්වොත් ගොවියා හොඳ මානසිකත්වයෙන් තිව්වොත් අපේ රටට අවශ්‍ය ආහාර අපිට එය එක්ක හදාගන්න පුළුවන්. එසා ඒ වගේම තව ණයබරින් මිරිකිලා ඉන්න ගොවීන් ඉන්නවා. ඒ ණය සියල්ල රාජ්‍ය බැංකු 4කින් ලබාගත්තු ණය බිලියන 3කට වැඩි ණය ප්‍රමාණයක් 4කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා දැන් අපිට වාර්තා වෙනවා. ඒ ප්‍රමාණයම අපි කපා හරිනවා. පසුගිය කාලේ කල්පිරුණු ණය අපි අය කරගන්න යන්නේ නැහැ. ඒ අයට නඩු දාන්න යන්නෙත් නැහැ. ඒවා කපා හැරලා රාජ්‍ය එම මුදල් ඒ බැංකු වලට දෙන්න තීන්දුව කළා තියෙනවා. ලබන මහකන්නෙන් පස්සේ මට ස්ථිරව කියන්න පුළුවන් මේ රටට ආයේ සහල් ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම බඩිරුඟු ගේන ප්‍රමාණයත් අපි අවම කරනවා වගේම
අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලත් අපි ක්‍රියාත්මක කරන්න අපේ රටට අවශ්‍ය අපි ආහාර සපය ගන්න වැඩපිළිවෙලට අපි ගොවි ජනතාවත් එක්ක කටයුතු කරනවා. විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේද 3ක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා. විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ මුද්‍රිත බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේද 3ක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී විකල්ප ක්‍රමවේද ලෙස එම ක්‍රමවේද භාවිතා කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත්තේ. ඒ අනුව කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් නැත්නම් ඔවුන් වෙත මාසික මනු කියවීමේදී තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම එහි එක් ක්‍රමවේදයක්. එමෙන්ම කෙටි පණිවිඩ මගින්ද තම විදුලි බිල්පත ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතිනවා. එහිදී මාසික මනු කියවීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලය සමග ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු සකස් කර තිබෙනවා. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ ප්‍රදේශයේ වෙත පැමිණෙන ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජිතයාගේ සහයෝගය ලබා ගැනීම හෝ REG හිස්තැනක් අංක 10කින් යුක්ත විදුලි ගිණුම් අංකය යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින්ද හැකියාව පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ CEB කයා සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන්ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇති බවයි. වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණක ගත කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක CEB ඇසිස්ට් වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දී තිබෙනවා. විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදා හැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟේ හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර විදුලි බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේද ලෙස විද්‍යුත් තැපැල් මගින් ඒ බිල්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සැපයුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. මෙම නව ක්‍රමවේද වෙත යොමු වීමෙන් කාර්යක්ෂමතාවයේ හෙළ නැංවීම මෙන්ම මුද්‍රිත බිල්පත් සඳහා වසරකට වැය වන රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර ගැනීමටද හැකියාව ලැබෙනවා. විදේශගත ශ්‍රමිකයින් සඳහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා. එය ඉදිරි සති කිහිපය තුළදී හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පෙන්ෂන් ස්කීම් එක අමාත්‍යාංශ මට්ටමින් ගිහිල්ලා අවුරුදු 10ක් වෙනවා මේ පෙන්ෂන් ස්කීම් එක පටන් අරගෙන. ඇත්තම කතාව. 2010 11 වර්ෂවලදී තමයි පටන් ගත්තේ. හැම මැතිවරණයකදීම හැම අමාත්‍යවරයෙක් ආවහම මේ පෙන්ෂන් ස්කීම් එක ගැන අවධානය යොමු කරනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වෙනකොට අපි වෙන පාත් එකක් හොයාගත්තා. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙලට අමතරව සමාජ ආරක්ෂණ මණ්ඩලය සමග එකතු වෙලා පෙන්ෂන් ස්කීම් එකක් සංවිධානය කරගෙන තියෙනවා. දැන් ඒක සියල්ල ෆයිනලයිස් කරගත්තාට දැන් අපිට ඒක දෙලින්ම ලොන්ච් කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි කෙටි කාලයක් ඇතුළත කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඒක අරක තියෙන අර සංකීර්ණභාවය අඩු වෙලා මොකද පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකකින් ඒ කෙරෙන්න ඕනේ ටික ඒකට සෙක්සි ඩිපාර්ට්මන්ට් එකකින් ඒ කෙරෙන්න ඕනේ ටික බොහොම ප්‍රශ්නසාරක තත්ත්වයකටපත් වුණා පහුගිය කාලේ. ඒකත් එක්ක අපිට දැන් තව ඇක්ටයිමෙන්ට් ගුණ කාලයකට යන්න තියෙනවා. හැබැයි මේ ශනික අවශ්‍යතාවයත් එක්ක අපි සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක කතා කරපු මේ ස්කීම් එකට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මේක හොඳ ඉන්සෙන්ටිව් එකක් වට මේ කාරණා ටික සීරම එකතු වෙයි. ලීට්‍රෝ සමාගමේ ජාත්‍යන්තර මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මාධ්‍යන්ගේ පළවන සාවත්‍ය ප්‍රකාශයන් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලීට්‍රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කළා. ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් ආනයනය කිරීම කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීම සම්බන්ධව මාධ්‍යන්ගේ පළවන සාවද්ද ප්‍රකාශයන් සම්බන්ධව ලිට්‍රෝ ලංකා සමාගම විසින් කරුණු පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2022-2023 වසර සඳහා ගෑස් මිලදී ගැනීමේ ටෙන්ඩරේ ඇතුළත් කරන ලද පොරොත්තු ණයකර ලිපිය ලබා දීමට ලිට්‍රෝ සමාගමට නොහැකි වූ බවට පැතිර යන ප්‍රකාශයන් එම සමාගම ප්‍රතික්ෂේප කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එහිදී 2022-2023 වර්ෂය සඳහා ලිට්‍රෝ ගෑස් ජාත්‍යන්තර ටෙන්ඩරේ අඩු ලන්සුකරුවට
වන සියම් ගෑස් ආයතනයට ඩොලර් මිලියන 37ක පොරොත්තු ණය කර ලිපිය ලබා දීමට රාජ්‍ය භාණ්ඩාගාරය දේශීය හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපොහොසත් වීම මෙන්ම සියම් ගෑස් සමාගම පොරොත්තු ණය කර ලිපිය නොමැතිව ගෑස් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය මත එම ගෑස් සැපයුම් ටෙන්ඩරේ නවතා දැමූ බවයි එම සමාගම සඳහන් කළේ. එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජ්‍ය අනුබද්ධ ආයතනයක් ලෙස කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවත් සමාගම විසින් කැබිනට් මණ්ඩලයේ නොමග යවා ඇති බවට මෙන්ම ලිට්‍රෝ සමාගම මූල්‍ය අභාවිතා කිරීමක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලෝක බැංකු මූල්‍ය පහසුකම් යටතේ ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක සැපයුම සඳහා ඔමාන් ට්‍රේඩිං ආයතනය තෝරා ගනු ලැබුවේ කෙටිකාලීන මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේදී අඩුම මිල සඳහන් කළ සියම් ගෑස් සමාගමට වර්තමාන වෙළඳපොළ අධික ඉල්ලුම සඳහා අවශ්‍ය ගෑස් ප්‍රමාණයන් එකවර සැපයුම් කළ නොහැකි බවට එම සමාගම දැනුම් දුන් නිසා බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළා. කෙසේ වෙතත් ලිට්‍රෝ ගෑස් සමාගම මෙම ජූලි මාසයේ අවසන් වන විට ගෑස් අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන ගෙන ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සේ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. ගමින් ගමට දිගහැරෙන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජාව මෙවර දිගහැරුණේ ඉහළ මාර්ගාවව නොච්චියාගම ප්‍රදේශයටයි. ඒ 112 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් සමග එක්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශයේද සහය ඇතිව දියත්වන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඉදිවුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් දිනකට ජලය ලීටර 15,000ක් නිකුත් කරනු ලබනවා. රුපියල් ලක්ෂ 18කට අධික මුදලකින් නිදි කළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වයේ එක්කලේ මහජන චීන සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සමූහ ආධාරයෙන් ඉහළ මාර්ගාවැව ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයත් මෙයට එක් වුණා. ඇත්තට මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට නිරෝගී බව තමයි මේ දන් දෙන්නේ. එහෙමනේ. දැන් බලන්න වතුර ටිකෙන් මේ රෝගී බව ආවේ. වතුර ටික පිරිසිදු කරලා දීලා ඇත්තටම කරලා තියෙන කොහොමද? නිරෝගී බව දන් දීලා. ඇත්තට අපිට මේ වගේ පුණ්‍ය සිටිවිලි පහළ වෙන්නේ පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ නිසා. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා මේ ලෝකේ සත්‍යයකට සැපය ගේනවා නම් ඒ සැපය ගේන්නේ පෙර සසරේ රැස් කළ පිනක් නිසා. භාග්‍යතුන් දේශනා කළා හරම රැස් කරන ධනෙ අපි තැම්පත් කළාට පස්සේ ওই විදිහට නැති වෙලා යන්න පුළුවන් කියනවා. නමුත් මේ විදිහට දන් දීලා මේ වගේ පින්කමක් කරලා සීල් රැකලා සෑය බෝධිය වන්දනා කළා කල්යාණ මිත්‍රයෝ ඇසුරු කළා මෛත්‍රී සිතින් වාසය කරද්දී යම් පිනක් උපදිනවද ඒ උපදින පින ඥාතීන්ට ගන්න බෑ පින්වත්නි. දැන් අපි මේ පොන්න මේ පින්වත් පිරිස විශාල පුණ්‍ය ස්කන්ධයක් මේ වෙනකොට රැස් කළා දිනනවා. මේ පින තමන්ගේ ඇඟට ගිනි ගත්තත් ඒ පින විනාශ වෙනවද? පින විනාශ වෙන්නේ. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු 113 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයත් පසුගියදා ජනසතු කෙරුණා. ඒ කෝරළේගම වාරියපොළ ප්‍රදේශයේදී දිනකට ජලය ලීටර 15,000ක් නිකුත් කරනු ලබන මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 21කට ආසන්නයි. ප්‍රිමාල් අමරසිංහ මහතා සහ තරංගි උස්හෙට්ටි මහත්මිය මේ සඳහා සිය මූල්‍යමය දායකත්වය එක් කළා. දිය පිඳක් නොමැතිව රෝහල් ඇඳන් මත හෙට දවස ගැන බලාපොරොත්තු වියකුණු පිරිසකට යළිත් බලාපොරොත්තුවේ දිය බිඳක් ලබා දෙන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජාව තවදුරටත් ගමක් පාසා ක්‍රියාත්මකයි. සති ගණනාවකට පසු ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,217ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,525ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 268ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,47,424ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. දෙදහස් විසිතුන වර්ෂය සඳහා පාසල්වල පළමුුණ ශ්‍රේණියයට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබෙනවා. 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කර දෙන ලෙසට දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණයගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022 අගෝස්තු මාස පළමුවන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. රට තුළ උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා හේතුවේ පාසල් අධ්‍යයන කටයුතු මගහැරෙන මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුවාදරුවන් සඳහා ගමට සවිය සංවිධානය සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මාධ්‍යකයෙක්ව විද්වත් ඇදුරු මඩුල්ලකගේ දායකත්වයෙන් ගමේ ඉස්කෝලේ අධ්‍යාපනික සත්කාරක වැඩසටහන වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ කෙරුණා. පස්යදුන් කෝරළේ උපප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය පෝරුවදණ්ඩේ සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වුණා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර මුහුණ දෙන දරුවන් වෙනුවෙන් දින 3ක්ද අනිත් වසරවල දරුවන් වෙනුවෙන් සතියන්තයේ සෙනසුරාදා දිනේද ඇතුළත් කරමින් දින 3ක්ද ඇතුළත් වනසේ කාලසටහනකට අනුව මෙම අධ්‍යාපනික සත්කාරක වැඩසටහන සැලසුම් කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ අනුවාදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර මළු බෙදා දීමේ සෙනෙහස සමාජ සත්කාරක සේවයේ තවත් එක් වැඩසටහනක් ඊයේ අබරාදුව කටුකුරුන්ද ධාර්මික විද්‍යාලයේදී පැවැත්වුණා. තලකල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ අනුග්‍රහය මත යුද හමුදාවේ දායකත්වයෙන් පවුල් 150කට වියලි ආහාර මළු බෙදා දීම එහිදී සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම සත්කාර සේවය දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි 9 වැනිදා ඇමරිකානු හෘද ශල්‍ය වෛද්‍ය ඩැනියල් හේල් විලියම්ස් විසින් නිර්වදනයකින් තොරව එක්සත් ජනපදයේ පළමු සාර්ථක හෘද සැත්කම සිදු කර ඇත්තේ 1893 වසරේ හෙට වැනි දිනකදී. එමෙන්ම ඇමරිකාවේ කළු ජාතිකයන්ට අයත් පළමු රෝහල ආරම්භ කර ඇත්තේද මොහු විසිනුයි. ඇලෙක්සන්ඩර් ග්‍රැහැම්බෙල් ගාඩ්නර් ග්‍රීන් හබාඩ් සහ තෝමස් සැන්ඩර්ස් සහ තෝමස් වොට්සන් විසින් ලෝක ප්‍රකට බෙල් දුරකථන සමාගම ආරම්භ කර ඇත්තේ 1877 වසරේ හෙට වැනි දිනකයි. මිනිත්තුවකටත් අඩු කාලයකින් මීටර 100 නිදහස් ආර ඉසව්ව පිහිනු පළමු පුද්ගලයා බවට ජොනි වයිස්මුලර් පත්ව ඇත්තේ 1922 වසරේ හෙට වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.